හරි. පරිගණක ජාල නැත්නම් කම්පියුටර් නෙට්වර්ක් තමයි පුතේ මේ පාඩම. අපි ඉස්සෙල්ලම බලමු මේ මොකද්ද මේ කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ කියලා. පුතා කියන්න බලන්න ඔයා දන්න විදිහට මොකද්ද කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ කියලා. පරිගණක ජාලය. ඔව් පරිගණක ජාලයක් කියලා කියන්නේ මොකද්ද මොන වගේ එකක්ද පුතේ? ඒක මොකක් වෙන්නේ නැතිද? කම්පියුටර්ස් කිහිපයක් එකට කනෙක්ට් කරලා තියෙනවා. හරි. අපි මෙහෙම හිතමු. හරි. දැන් ඉන්නේ ඒක ඇතුලේ තියෙන අපි දේවල් ටික ඉගෙන ගමු. ඊට පස්සේ නෝට් එක දෙන්නම් පුතාට මම ලියා ගන්න. හොඳද? ටිප් එකක් දෙන්නම් ඊට පස්සේ ඔයා දැනට කම්පියුටර් නෙට්වර්ක් කියලා ටොපික් එකක් දාලා තියාගන්න. අපි හිතමු පුතේ මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ ඔයාගේ තව කවුරු හරි අඳුරන යාළුවෙක් තමයි මේ ඉන්නේ. ඔයාගේ මැෂින් එකේ ගොඩක් ගේම්ස් තියෙනවා පුතේ. සොෆ්ට්වෙයාර් ගොඩක් තියෙනවා. හරි සින්දු ගොඩක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවා ඔයාගේ ගෙදර. එයා ඇවිල්ලා හැමතිස්සෙම කරදර කරනවා ඔයාගේ මැෂින් එක යූස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාටත් වෙනම කම්පියුටර් එකක් අරන් දීලා තියෙනවා. අරන් දීලා අපි කරලා තියෙන මෙහෙම දෙයක් පුතේ. ඔය දෙන්නගේ කම්පියුටර්ස් දෙක එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා මෙහෙම කේබල් එකකින්. එහෙම කේබල් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. ලණුවකින් නෙමෙයි කේබල් එකකින් සම්බන්ධ කරලා තියෙන්නේ. ඔය සම්බන්ධ කරලා තියෙන කේබල් එකට පුතේ අපි කියනවා නෙට්වර්ක් කේබල් එකක් කියලා. ඔකට පුතේ අපි කියන්නේ නෙට්වර්ක් කේබල් එකක් කියලා. එතකොට පුතේ හොඳට මතක තියාගන්න මේ නෙට්වර්ක් කේබල් එක ওই නෙට්වර්ක් කේබල් එක පුතේ සම්බන්ධ වෙන්නේ නෙට්වර්ක් කේබල් එක සම්බන්ධ වෙන්නේ මේ සිස්ටම් යුනිට් එකේ පිටිපස්සේ තියෙන වෙනම පෝට් එකක්. වෙනම පෝට් එකක් තියෙනවා පුතේ. ඒ පෝට් එකේ නම තමයි RJ45 RJ45 කියන පෝට් එක. අන්න එතනට තමයි සම්බන්ධ වෙන්නේ. පුතා නෙට්වර්ක් කේබල් එකක් එහෙම දැකලා තියෙනවද? ඔව් සර්. ඔව් නෙට්වර්ක් කේබල් එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන පුතේ නෙට්වර්ක් කේබල් එක. අපි මේකට තව නමක් කියනවා ට්විස්ටඩ් පෙයා කේබල් කියලාත් කියනවා. මේකට කියනවා ට්විස්ටඩ් පෙයා කේබල් එකක් කියලා කියනවා. මේ අර මං කියපු ඒ කේබල් එකේ කෙලවර තමයි පුතේ මේ තියෙන්නේ. එක මැෂින් එකකට මේක සම්බන්ධ වෙනවා. අනිත් පැත්තටත් මේ වගේම එකක් සම්බන්ධ වෙනවා. අනිත් පැත්තටත් සම්බන්ධ වෙනවා. මේ තියෙන පුතේ සම්බන්ධ වෙන තැන. මේ තියෙන එක සම්බන්ධ වෙන තැන. මේ තියෙන මෙන්න මේ වගේ තැනකට තමයි සම්බන්ධ වෙන්නේ. හරි. මේ සමහර මැෂින් වල පුතේ වෙනම කාඩ් එකක් විදිහට එක හයි කරලා තියෙන මේ මැෂින් එකේ ඇතුලේ. ඒ හයි කරලා තියෙන කාඩ් එකට අපි කියන්නේ NIC කාඩ් එක කියලා. NIC National Identity Card කියන එක නෙමෙයි. Network Interface Card. මොකද පුතේ කාඩ් එක කියන්න ටගල? Network Interface Card. Network Interface Card. දැන් මේගොල්ලෝ කියලා තියෙනවා මේ බලන්න. Network Interface Card connect a computer to computer network. හරිද? එතකොට පුතේ මේ තියෙන කේබල් එක RJ45 connectors එක තියෙන මේ කේබල් එක එක තැනකට හයි වෙනවා එක මැෂින් එකකට අනිත් පැත්ත හයි වෙනවා අනිත් මැෂින් එකට. ඒක තමයි මම පුතාට මෙතනින් පෙන්වුවේ. ඒ කියන්නේ එහෙනම් මෙතන මේ සම්බන්ධ වෙලා තියෙන්නේ මේක සම්බන්ධ වෙන්නේ මොනිටර් එකට නෙමෙයි සම්බන්ධ වෙන්නේ ඇත්තටම සිස්ටම් යුනිට් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ පුතේ RJ45 කියන කනෙක්ට් එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. උතර අහන් ඉන්න. RJ45 කියන එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකෙන් පුතේ මේ පොඩි චිත්‍රයක් වුණාට මේකෙන් ඔයාලට ලොකු අවබෝධයක් එනවා පාඩම හොඳේ. ඔයාලට තේරෙයි ඊට පස්සේ ඒක. මේ පැත්තෙත් සම්බන්ධ වෙලා තියෙන්නේ RJ45 කියන එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක හයි කරලා තියෙන කේබල් එක තමයි පුතේ නෙට්වර්ක් කේබල් එක. එහෙම නැත්නම් මේකට කියන තව නමක් තමයි දැන් අපි ඉගෙන ගත්තා කියන්න ට්විස්ටඩ් පෙයා. මොකද්ද මේ කේබල් එකේ නම? Twisted pair cable. සිංහලෙන් කියන ඇඹුරුම් කම්බි කියලා තමයි කියන්නේ. එතකොට මෙතන කම්පියුටර්ස් දෙකක් සම්බන්ධ වෙලා තියෙන හින්දා
ඇත්තටම මේ තියෙන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් පරිගණක ජාලය මේ තියෙන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් උගරහන් ඉන්න තාමත් සරලම සිම්පල් කම්පියුටර් නෙට්වර්ක් එකක් තමයි මේ තියෙන්නේ දැන් අපි බැංක් එකක් ගත්තොත් උදාහරණයක් බැංක් එකක් ගත්තොත් පුතේ බැංක් එකේ අපි දැකලා තියෙනවා කම්පියුටර්ස් කිහිපයක් තියෙනවා උදාහරණයක් බැංක් එකක් ගත්තොත් බැංක් එකක් තුල පරිගණක කිහිපයක් තියෙනවා මෙන්න මේ වගේ ඔය වගේ කම්පියුටර්ස් කිහිපයක් තියෙනවා කොහොමද තියෙන්නේ ගොඩක් කට්ටිය මේක භාවිත කරනවා එතකොට මේ කම්පියුටර්ස් මේව කිහිපයක් තිබ්බහම මේ ටික ඔක්කොම සම්බන්ධ කරන්න පුළුවන් උපකරණයක් තමයි මේ තියෙන්නේ මේක සම්බන්ධ කරන්න උපකරණයක් මේ තියෙනවා ස්විච් එක very good නියමයිනේ ඔයා දන්නවා ඒකට අපි කියන්නේ ස්විච් එක කියලා ස්විච් එක වගේම තව උපකරණයක් තියෙනවා හබ් එක කියලාත් ඒ දෙකේ වෙනසක් තියෙනවා මම ඒ දෙක කියලා දෙන්නම් අපිට පුළුවන් පුතේ කේබල් එකකින් මේ කම්පියුටර්ස් ටික අර ට්විස්ටඩ් පෙයා කේබල් එකෙන්ම මේ ටික සම්බන්ධ කරන්න පුළුවන් මේ ටික සම්බන්ධ කරන්න පුළුවන් ස්විච් එකට මෙන්න මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් හරිද එතකොට මෙතන තියෙන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක් හැබැයි මෙතනදී අපි භාවිතා කරා පරිගණක දෙකකට වඩා වැඩි නිසා පුතා භාවිතා කරා මොකද්ද ස්විච් එකක් එතකොට පුතේ ස්විච් එකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ ස්විච් එකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ හරිද මේ තියෙන ස්විච් එකක් මේ බලන්න මේ ගොඩාක් පෝට් තියෙනවා මේ වගේ මේ RJ45 සමහර ඒවා තියෙනවා පෝට් 4 තියෙන ඒවා පෝට් එකක් කියන්නේ මේක සිදුරක් සමහර ඒවා තියෙනවා පෝට් 8 තියෙන ඒවා තියෙනවා පෝට් 16 තියෙන ඒවා තියෙනවා පරිගණක ප්‍රමාණය වැඩි වෙන්න අපිට මේ වැඩි පෝට් ප්‍රමාණයක් තියෙන ස්විච් ගන්න පුළුවන් එතකොට පුතේ ඔයා හොඳටම දන්නවා බැංක් එකේ තියෙනවා පුතේ හොඳට අහගන්න බැංක් එකේ තියෙනවා කවදක්වත් ඒ කියන්නේ ඕෆ් වෙන්නේ නැති කම්පියුටර් එකක් තියෙනවා අනිත් කම්පියුටර්ස් වලට වඩා ඒක වෙනස් දැන් පුතා දන්නෝනේ අපිට ඕන වෙලාවක ගිහිල්ලා ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන් නේ බැංක් එක වහලා තිබ්බත් නේද පුතේ බැංක් එක වහලා තිබ්බත් සල්ලි ගන්නවානේ අපි ATM මැෂින් එකෙන් පුතේ එතකොට බැංක් එකේ කවුරුත් නැහැ නේ වෙලාවට එතකොට කොහොමද මේ දේවල් වෙන්නේ එතකොට පුතේ මේ බැංක් එකේ සාමාන්‍යයෙන් බැංක් එකේ වැඩ කරන වෙලාවල් වලදී වැඩ කරන කම්පියුටර්ස් ටික තමයි මේ තියෙන්නේ පුතා හිතන්නකෝ මේ කම්පියුටර්ස් වලට දාලා තියෙන්නේ වා හිතන්න අර Windows 10 කියලා OS එකේ කියන පුතේ අපේ මෙහෙයුම් පද්ධතිය මේ වගේ දාලා තියෙන්නේ Windows 10 මේ හැම එකටම දාලා තියෙන Windows 10 කියලා හිතන්නකෝ Windows 10 මෙහෙයුම් පද්ධතියක් දාලා තියෙනවා කියන්නේ මැෂින් එක ඔන් කරනකොට එන එක කෙනා තමයි මේ Windows 10 මේ වගේ තියෙන්නේ එහෙම හිතන්න හැබැයි මේ තව මැෂින් එකක් තියෙනවා ඒක Windows 10 නෙමෙයි තියෙන්නේ Windows Server කියලා Windows Server කියලා වෙනම software එකක් Windows වලම software එකක් තියෙනවා එතකොට පුතේ මේ මැෂින් එකකට වඩා ධාරිතාවය වැඩි ස්පීඩ් එක වැඩි RAM එකේ capacity එක වැඩි ඒව ගොඩක් වැඩි පුතේ දාලා තියෙන මෙහෙයුම් පද්ධතියත් වෙනස් මෙයාට පුළුවන් මේ මැෂින් එකට පුළුවන් පුතේ මේ නෙට්වර්ක් එකේ තියෙන අනිත් මැෂින් ටික ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් පුතේ මෙයා විසින් අනිත් ජාලයේ තියෙන අනිත් පරිගණක පාලනය කරනවා ඒ නිසා මේකට කියනවා පුතේ සර්වර් කම්පියුටර් එකක් කියලා මේකට කියනවා සර්වර් කම්පියුටර් එකක් කියලා ඇත්තටම මේ කම්පියුටර්ස් වලට කියන්නේ මෙතන තියෙන කම්පියුටර්ස් වලට කියන්නේ මේ කම්පියුටර්ස් වලට කියන්නේ ක්ලයන්ට් කියලා මේකට කියනවා සර්වර් කම්පියුටර් එකක් කියලා මෙවට කියන්නේ ක්ලයන්ට් කියලා ක්ලයන්ට් අපි කියන්නේ ක්ලයන්ට් මැෂින් කියලා
මේවට කියන්නේ සේවාලාභී පරිගණක කියලා. මේකට කියන්නේ සේවාදායක පරිගණක. සේවාවල් සපයන එක්කෙනා. ඒතර පුතේ දැන් මෙතන සර්වර් එකක් නැහැ. මේ දෙන්නම ක්ලයන්ට්ලා දෙන්නේ නේද? මේ දෙන්නම ක්ලයන්ට්ලා. ඒ කියන්නේ දැන් ඔයාගේ ගෙදර කම්පියුටර්ස් දෙකක් මේ සම්බන්ධ වෙච්ච අවස්ථාව මේ තියෙන්නේ. දැන් බැංකුවක් ගත්තාම බැංකුවේ පුතේ අර අපි සල්ලි දාන්න යන්නේ. සල්ලි ගන්න යන්නේ. එතන වැඩ කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ළඟ තියෙන ක්ලයන්ට් කම්පියුටර්ස්. ඒ කියන්නේ සේවා මොනවාද? සේවාලාභී පරිගණක. මේක සේවාදායක පරිගණක. ඒතර වාගේ පොතේ තියෙනවා ඔයාලට මෙහෙම පෙන්නලා තියෙන පුතේ සර්වර් එක. හරි. අපිට සර්වර් ගැනත් බලන්න ටට්ටක් ගාලා පොතේ ඉවර වෙනව නේද? අපිට පොඩි රූපයකින් මේ දේවල් ඉවර කරගන්න පුළුවන්. මෙන්න සර්වර් කම්පියුටර් එක. දැන් ඔයා දන්නවා සර්වර් කම්පියුටර් එකක් කියලා කියන්නේ නෙට්වර්ක් එකේ අනිත් කම්පියුටර්ස් ටික කන්ට්‍රෝල් කරන කම්පියුටර් එක. තමයි සර්වර් කම්පියුටර් කියලා කියන්නේ. ස්විච් එක ඔයා දන්නවා. පරිගණක කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන්න උදව් වෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. ඒතර ඔයා දන්නවා මේ තින්නේ ඔයාගේ සිස්ටම් යුනිට් එක. සිස්ටම් යුනිට් එකේ මෙන්න මෙතනට තමයි මේ කේබල් එක හයි වෙන්නේ. කේබල් එකේ කොන හයි වෙන්නේ මෙතනට. සමහර ඒ වගේ මේ වෙනම කාඩ් එකක් විදිහට තමයි මේක තියෙන්නේ මේ ඇතුලෙන්. එතකොට මේ හයි කරන කේබල් එක තමයි මේ තියෙන්නේ. twisted pair කේබල් එක. මේ RJ45 කියන කනෙක්ටර්ස් දෙකක් තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. හරිද පුතේ? ඒ ටික තේරෙනවා. එහෙනම් පුතේ මාතෘකාවක් දාගමු. කම්පියුටර් නෙට්වර්ක් කියලා. කම්පියුටර් නෙට්වර්ක් කියලා මාතෘකාවක් දාගන්න ඉස්සෙල්ලම. දාලා ලියන්න. කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා ලියමු ඉස්සෙල්ලම. පස්සේ ටියුට් එක දෙන්නම්. මෙහෙම ලියමු. A network ලියනොතේ පරිගණක ජාලයක් කියන එක ලියන්න. පරිගණක දෙකක් හෝ කිහිපයක් පරිගණක දෙකක් හෝ කිහිපයක් පරිගණක දෙකක් හෝ කිහිපයක් එහි සම්පත් පරිගණක දෙකක් හෝ කිහිපයක් සම්පත් බෙදා ගැනීම සඳහා සම්පත් හුවමාරු කර ගැනීම සඳහා සම්පත් කියන්නේ සම්පත් කියලා පුද්ගලෙක් නෙමෙයි රිසෝසස්. ඒ කියන්නේ printers වෙන්න පුළුවන්, scanners වෙන්න පුළුවන් අන්න ඒවා. පරිගණක දෙකක් හෝ කිහිපයක් සම්පත් හුවමාරු කර ගැනීම සඳහා එකිනෙක සම්බන්ධව ඇති අවස්ථාව. පරිගණක දෙකක් හෝ කිහිපයක් සම්පත් හුවමාරු කර ගැනීම සඳහා පරිගණක දෙකක් හෝ කිහිපයක් සම්පත් හුවමාරු කර ගැනීමට සම්පත් හුවමාරු කර ගැනීමට සම්බන්ධ වී ඇති අවස්ථාවක්.
දැන් මේ බලන්න මේ ගෙදර ඔයා ඉන්නවා වාගේ නංගි ඉන්නවා වාගේ මැෂින් එකේ තියෙනවා මොකක් හරි ලස්සන සින්දුවක් තියෙන මොකක් හරි ඔයා කැමතිම ඉතින් මේ නෙට්වර්ක් එක හරහා මේ ට්විස්ටඩ් පෙයා කේබල් එක හරහා මේකේ තියෙන ෆොටෝ එක හරි නැත්නම් මේකේ තියෙන සෝංග් එක හරි නංගිගේ මැෂින් එකට යවන්න පුළුවන් ඔයාට නංගිගේ මැෂින් එකට යවන්න පුළුවන් ඒත් එක්ක ඔයාට ඕන නම් මෙතන ඉඳන් පොඩි මැසේජ් එකක් ටයිප් කරන්න පුළුවන් මොකක් හරි මේකේ මැසේජ් එකක් ඔයාට ටයිප් කරලා ඔයාට පුළුවන් මේ මැසේජ් එක ටයිප් කරන මැසේජ් එක නංගිට යවන්න පුළුවන් මේක සෙන්ඩ් කරන්න පුළුවන් ඒවිල පරිගණක දෙකක් සම්බන්ධ වෙලා තියෙන එක මේ පරිගණක වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන එක අපිට පුළුවන් පුතේ ගිහිල්ලා අපි බැංක් එකට ගිහිල්ලා අපිට පුළුවන් බැංක් එකේ තියෙන කම්පියුටර්ස් කිහිපයක් කවුන්ටර්ස් කිහිපයක් මෙතන ඉන්න එක්කෙනාගේ මැෂින් එකෙන් අපේ ගිණුම් අංකය ලබා දීලා අපිට පුළුවන් යම්කිසි මුදලක් අපේ ගිණුමට ඇතුළත් කරන්න පුළුවන් අපි කිව්ව රුපියල් 500ක් රුපියල් 1000ක් අපි දැම්මා කියලා account එකට එතකොට පුතේ අපි මේ මැෂින් එකට තමයි අපේ විස්තර ටික දෙන්නේ අපේ මුදල් ලබා දෙන්නේ එතකොට පුතේ මෙතන ඉන්න එක්කෙනා අනිත් එක්කෙනාට කෝල් කරලා කියනවාද අපි කියමු මෙතන සිරිපාල කියලා ඉන්නවා කියලා සිරිපාල ඇවිල්ලා රුපියල් 1000ක් දානවා බැංකුවට මේ මැෂින් එකට මෙයා මෙතන ඉන්න කෙනාට කෝල් කරලා කියනවාද මේ බලන්නකෝ අනේ සිරිපාල රුපියල් 1000ක් දැම්මනේ මෙයා ආයි මෙයාට කෝල් එකක් කරන් කියනවාද මේ සිරිපාල රුපියල් 1000ක් දැම්මනේ මෙයාට කෝල් කරලා කියනවාද සිරිපාල රුපියල් 1000ක් දැම්මා කියලා කතරගම බැංකුවේ ඉන්න කෙනාට කෝල් කරලා කියනවාද සිරිපාල එහෙම දැම්මයි කියලා නෑ මේකේ තියෙන වැඩසටහනේ පුතේ සිරිපාලගේ ගිණුම සම්බන්ධ විස්තර ටික මේ පරිගණකයේ සටහන් වෙනවා මේ පරිගණකයේ සටහන් වෙනවා සිරිපාලගේ ගිණුම පිළිබඳ විස්තර ඒ යාවත් කාලින කරපු නැත්නම් අප්ඩේට් කරපු account එක පිළිබඳ විස්තර ටික මේ පරිගණකයේ සටහන් වෙනවා. ඒතර මේ network එක හරහා පුතේ මේ switch එක හරහා මේ සියලුම පරිගණකවල සහ මේ server එකේ මේ අදාළ දේවල් ටික ඔක්කොම පුතේ තැන්පත් වෙනවා. ඒතර මේ පරිගණක ජාලය නිසා සිදුවෙච්ච වාසියක් තමයි මේ තියෙන්නේ. එහෙනම් පුතේ ඔයා ඉස්සෙල්ලම මේ රූප සටහන් දෙක ඇඳ ගන්න ටක් ගාලා. මේ රූප සටහන් දෙක ඇඳ ගන්න. පස්සේ තමයි අපි ටියුට් එකේ මේ වැඩ ටික පාට දීලා තියෙන ටියුට් එකේ වැඩ ටික අපි කරන්නේ පස්සේ. හරි ඒකට අවශ්‍ය කරන දැනුම තමයි මේ ලබා දෙන්නේ. ඊට පස්සේ අපිට මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. හරි. එහෙනම් ටක් ගාලා මොකද මේ ඒතර අපිට ඊටමත් පොඩි වෙලාවකින් මේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. හරි පුතේ එහෙනම් මේක ටක් ගාලා මේක ඇඳ ගන්න ටක් ගාලා ඔන්න පුතේ ඇඳ අඳින්න විතරක් නෙමෙයි වෙලාව පොඩ්ඩක් අවබෝධ කරගන්නත් එක්ක වෙලාව දුන්නේ. ඒතර මේ තුල පුතේ පරිගණක ජාලයක් සඳහා කම්පියුටර් නෙට්වර්ක් එකක් ඇතුලේ භාවිතා වන ට්විස්ටඩ් පෙයා කේබල් එක ගැන ඔයාලට අවබෝධයක් එන්නේ නැති. ඒ වගේම ස්විච් කියලා එකක් තියෙනවා කියලා එකක් අවබෝධයක් එන්නේ නැති. මේ කම්පියුටර්ස් වලට මොනවද පුතේ කියන්නේ අපි? මේ කම්පියුටර්ස් හතරට කවුරු කියලාද කියන්නේ? කවුරු කියලාද කියන්නේ? client computer මේකට කියන්නේ සර්වර් කම්පියුටර් එක මම මේ Windows server කියලා කියන්නේ මේ software එකක් හොඳේ මේ machine එකට කියන්නේ server computer එකක් කියලා මේ වගේ Windows 10 දාලා තියෙනවා කියලා හිතන්නකො 10 හරි 7 හරි දැන් එතකොට පුතේ මේ තියෙන බැංක් එකක හොඳට අහගන්න බැංක් එකක එක බ්‍රාන්ච් එකක කම්පියුටර්ස් කිහිපයක් තියෙන්නේ ඔන්න දැන් ඔයා තවත් වැදගත් දෙයක් ඉගෙන ගන්නයි යන්නේ හොඳට අහගෙන ඉන්න මේකත් නෙට්වර්ක් එකේ කොටසක් තමයි. දැන් හිතන්න පුතේ මේ කම්පියුටර්ස් ටික තියෙන්නේ පානදුරේ HNB එක හරි නැත්තම් BOC එක හරි කියලා. ඒගොල්ලන්ගේ ස්විච් එකක් තියෙනවා. මම සර්වර් එක ඇඳේ නැහැ පුතේ හොඳේ. මේකේ සර්වර්ස් තියෙන හොඳද? සර්වර් එකක් තියෙනවා මම ඇඳේ නැහැ ඒක. පානදුරේ මේ පානදුර බ්‍රාන්ච් එකේ. පුතා හිතන්නකෝ මේ තියෙන පානදුර බ්‍රාන්ච් එක කියලා. හරි. ඔන්න දැන් මම මේ හයි කරලා තිනවා කේබල් දාලා තියෙන්නේ. ඔය දැන් නෙට්වර්ක් කේබල්.
මේ දැම්මෙත් network cable. ඔන්න පුතේ මේ දාලා තියෙන note එක බය වෙන්න එපා complete කරගන්න පුළුවන්. අවබෝධය තමයි අවශ්‍ය වෙන්නේ. network cable දාලා තියෙනවා. හරි. ඔන්න එක branch එකක තියෙනවා මේ වගේ computers කිහිපයක්. ඊට පස්සේ පුතේ අපි හිතමුකෝ තව branch එකක් තියෙනවා BOC කියන HNB එකේ වෙනත් නගරයක. මාතර හරි කතරගම හරි අනුරාධපුර හරි කොහේ හරි කමන්නේ නැහැ කියලා හිතන්න. හරි මේක හිතන්න තියෙන්නේ මේක ඇවිල්ලා පානදුර branch එක. පානදුර. මේ පානදුර branch එකේ ඒ වගේම network එකක් තියෙනවා තව network එකක් තියෙනවා පුතේ ඒ වගේම මාතර branch එකේ. හරි. දැන් අපිට මේ දෙක සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට අපි කොහොමද කරන්නේ? අර මම ෆොටෝ එකේ පෙන්වුවා වගේ network cable එකක් මේකේ switch එකට හයි කරලා බස් එකේ ගිහිල්ලා නැත්නම් වාහනයක ගිහිල්ලා මාතරට ගිහිල්ලා මාතර බැංක් එකට ගිහිල්ලා ස්විච් එකට හයි කරනවද මෙහෙම? බස් එකේ පාර දිගේ අරන් යනවද පුතේ network cable ඔය විදියට? නෑනේ. එහෙනම් දැන් අපි කොහොමද මේක සම්බන්ධ කරන්නේ? ඔන්න දැන් network වලට වටින දේවල් ටිකක් කතා වෙනවා. fiber optic cables. කොහොමද fiber optic cable වලින් සම්බන්ධ වෙන්නේ? පුතා කිව්ව හරි උත්තරේ. පාරේ හයි කරලා තියෙනවනේ මොනවද පුතේ හයි කරලා තියෙන පාරේ? ටෙලිෆෝන් කණු තියෙනව නේද? ඔව් සර්. පුතා කිව්ව උත්තරේ හරි. ටෙලිෆෝන් කණු එහෙම හයි කරලා තියෙනවා. මේ ටෙලිෆෝන් කණු වල පුතේ කේබල් එකක් ඒගොල්ලෝ යවලා තියෙනවනේ සාමාන්‍ය කේබල් එකක් නේ. කේබල් එකක් ඔය පාර දිගේ තියෙනවනේ ටෙලිෆෝන් කණු. එකේ කේබල් එකක් තියෙනවා. මේ අපි normal කේබල් එක ගමුකෝ මේක. දැන් ওই normal කේබල් එක මේ කේබල් එක පුතේ අපි සම්බන්ධ කරා කියලා හිතන්නකෝ මේ එන කේබල් එක සම්බන්ධ කරා කියලා හිතන්නකෝ ස්විච් එකට. හරිද පුතේ? මේ කේබල් එක සම්බන්ධ කරා කියලා හිතන්නකෝ ස්විච් එකට. ස්විච් එකට සම්බන්ධ කරා කියලා හිතන්නකෝ. ඒ වුණාට පුතේ කවදක්වත් මේ දෙන්න අතර දත්ත සංනිවේදනයක් වෙන්නේ නැහැ. හේතුව තමයි හොඳට අහගන්න. ඔන්න ඔයා දන්නේ නැති දෙයක් කියලා දෙන්න යන්නේ. මේ කම්පියුටර්ස් ඇතුලේ පුතේ යන සිග්නල් වර්ගයක් තියෙනවා. සංඥා වර්ගයක් තියෙනවා. මැෂින් ඇතුලේ පුතේ ගමන් කරන්නේ පුතේ ඩිජිටල් සිග්නල් කියලා જાතියක්. පස්සේ ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්නවා. දැන්ට නෑ. 10 වසරේදී ඉගෙන ගන්නවා. ඩිජිටල් සිග්නල් කියලා જાතියක් තමයි මේ කියන්නේ. අංකිත සංඥා කියලා જાතියක් තමයි මේ පරිගණක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුතේ මේ ෆෝන් ලයින් දිගේ යන්නේ අපේ කතා කරන කටහඬ තමයි යන්නේ. වොයිස් එක. මේ කියන්නේ ඇනලොග් සිග්නල් විදියට. ඇනලොග් සිග්නල් තමයි යන්නේ. එතකොට මේ දෙක මැච් වෙන්නේ නැහැ නේ පුතේ. හරියන්නේ නැහැ නේ. මේ කේබල් එක ගිහලා මේකට ගහුවට හරියන්නේ නැහැ. වර්ග දෙකක් කියලා හිතන්නකෝ මේ මොකක් හරි වෙනස් වර්ග දෙකක්. ගැලපෙන්නේ නැහැ නේ. ඒ නිසා මේ දෙන්නවම තේරුම් ගන්න පුළුවන් වෙනම උපකරණයක් තියෙනවා පුතේ. පරිගණක ජාලවලදී අපි භාවිතා කරන හොඳට අහගන්න. භාවිතා කරන උපකරණයක් තියෙනවා. එයාගේ නම තමයි මොඩර්ම් එක. මොඩර්ම් කියලා එකක් තියෙනවා. මොඩර්ම් එකට පුළුවන් පුතේ ඕනම ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් එකක් බවට පරිවර්තනය කරන්න. ඒ වගේම ඕනම ඇනලොග් එකක් එයාට පුළුවන් ඩිජිටල් එකක් බවට පරිවර්තනය කරන්න. ඒ නිසා දැන් මේ ෆෝන් ලයින් එකෙන් එන එක මොඩම් එකට සම්බන්ධ කරලා මොඩම් එකෙන් සම්බන්ධ කරනවා පුතේ ස්විච් එකට.
ඒ වගේම මේ වගේම පුතේ අනිත් පැත්තත් මොඩම් එකට සම්බන්ධ කරලා මොඩම් එකකින් ස්විච් එකට සම්බන්ධ කරනවා. මොඩම් එකට සම්බන්ධ කරලා මොඩම් එකෙන් ස්විච් එකට සම්බන්ධ කරනවා මේ පැත්තත්. හැබැයි දැන් වර්තමානයේ පුතේ මොඩම් වෙනුවට උත්තරවා දැනගන්න ඕනේ මොඩම් එකකින් වෙන්නේ ඩිජිටල් සිග්නල් එක ඇනලොග් කරනවා ඇනලොග් එක ඩිජිටල් කරනවා. වර්තමානයේ පුතේ මොඩම් වෙනුවට මේ මොඩම් එක වෙනුවට වර්තමානයේ භාවිතා වෙන්නේ රවුටර් එකක්. රවුටර් තමයි භාවිතා වෙන්නේ. මොකද රවුටර් එක ඇතුලේ පුතේ මොඩම් එකේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තියෙනවා. તો රවුටර් එකක් කරා තමයි මේ ස්විච් එකට සම්බන්ධ වෙන්නේ. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. ඔයාගේ කිව්ට් එකේ පුතේ ඒගොල්ලෝ මේ පෙන්නලා තියෙන්නේ. දැන් මේ ටික හරිනේ. දැන් මම මේ ටික භාවිතා වෙන විදිහ කිව්වා ඔයගලන්ට. බලන්න මේ පොඩි රූප සටහනකින් මම ඔයාලට කියලා දුන්නේ ඒක. අපිට විස්තර ලියා ගන්න පුළුවන් මේ සර්වර් එකක් ගැන අවබෝධයක් තියෙන සර්වර් එක කොහෙද තියෙන්නේ? ස්විච් එකක් කොහෙටද සම්බන්ධ වෙන්නේ? NIC කාඩ් එක මොකද්ද? ඔය සිංගල් මීඩියම් දරුවට ඒ පොතෙන් බලා ගන්න. ඔයාගේ පොතේ තියෙනවනේ පුතේ. ඔය තියෙන. එතකොට නෙට්වර්ක් කේබල් මොනවද කියලා තියෙනවා. ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා මේ රවුටර් එකක් ගැන මේ. ඒගොල්ලෝ කියනවා මෙතින් the router is used to connect one network to another network or to the internet. හරිද? එක ජාලයක් එක පරිගණක ජාලයක් තවත් ජාලයක් එක්ක සම්බන්ධ කරන්න භාවිතා කරනවා මේ රවුටර් එක. හරිද පුතේ? ඒක තමයි මේ මම ඔයාලට පෙන්වුවේ දැන්. හරි මේ රවුටර් මේ තියෙන්නේ. ඒතර මේ වගේම අනිත් පැත්තත් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් පොතේ නැති දෙයක්වත් මම කියලා දෙන්නම්. දැන් පුතේ දැන් අපි කියමු ඔයාගේ ගෙදර ෆෝන් එකක් තියෙනවා කියලා. ටෙලිෆෝන් එකක්. ටෙලිෆෝන් එකක් තියෙනවා. දැන් මේන ෆෝන් ලයින් එක රවුටර් එකකට ගහලා ස්විච් එකට ගැහුවාම පුතේ ඔයාට ගෙදර කෝල් ගන්න බෑනේ. ආයෙනම් එකපාරටම දැන් කෝල් එකක් ගන්න ඕන වුණොත් එහෙම මෙතනින් ගලවලා හයි කරගන්නවා මේකට. ආයි ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්න ඕන නම් ආයි මේකට සම්බන්ධ කරගන්න. ඒතර මල කරදරයක් නේ පුතේ. එතකොට පුතේ ඔන්න ඔයගොල්ලෝ මේක නැති අවස්ථාව පොඩ්ඩක් වැඩිපුර අවස්ථාවක් කියලා දෙනවා. මේන ෆෝන් ලයින් එක සම්බන්ධ වෙනවා පුතේ. තවත් පොඩි බොක්ස් එකක් තියෙනවා මේ වගේ පොඩි බොක්ස් එකක්. ඒක කොටස් දෙකකට විතර අර මේ පුතා අර ස්විච් එකේ දැක්කේ මෙහෙම කෑලි පොඩි මේ තියෙන ස්විච් එකේ දැක්කේ කොටස් මෙන්න මේ වගේ කෑලි දෙකක් විතරක් තියෙනවා. කෑලි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් බෙදිලා යනවා පුතේ. එකක් යවනවා අපි ගෙදර තියෙන ෆෝන් එකට. අනිත් එක යවනවා අපි අනිත් එක පුතේ අපි කෙලින්ම යවනවා අනිත් එක කෙලින්ම යනවා මේ රවුටර් එකට. ඒතර ගෙදරට කෝල් එන එක ගැටලුවක් වෙන්නේ නැහැ, බාධාවක් වෙන්නේ නැහැ. ගෙදර ඉඳන් අපිට ෆෝන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකට බාධාවක් වෙන්නේ නැහැ. ඒතර මේ කෑල්ලට අපි කියන්නේ ස්ප්ලිටර් කියලා. මේකට අපි කියන්නේ ස්ප්ලිටර් එකක් කියලා. ඔයගලන්ගේ ගෙවල් වල ඇති සමහර විට බලන්නකො. ස්ප්ලිටර් කියලා තමයි කියන්නේ. ස්ප්ලිටර් එකෙන් බෙදලා දෙනවා ෆෝන් එකටයි රවුටර් එකටයි වෙන් කරලා දෙනවා පුතේ. ෆෝන් එකටයි රවුටර් එකටයි වෙන් කරලා දෙනවා. එතකොට හොඳට අහගන්න. දැන් සමහර රවුටර්ස් තියෙනවා පුතේ. මේ රවුටර් එකේ තියෙනවා මේ මෙතන අර අපි මේක දැක්කේ ස්විච් එකේ වගේ මෙහෙම කෑලි තියෙනවා. කෑලි හතරක් නැත්තම් කෑලි එකක් තියෙන ඒවත් තියෙනවා. හතරක් තියෙන ඒවත් තියෙනවා. මෙහෙම තියෙනවා රවුටර් එකේ. කියන්නේ කැමති කෙනෙක්ට ඕන නම් තව පරිගණක කිහිපයක් මේ ස්විච් එකට අමතරව පුතේ කාට හරි ඕන නම් මේ රවුටර් එකටත් සම්බන්ධ කරගන්න පුළුවන්.
මෙහෙම රවුටර් එකකට සම්බන්ධ කරගන්න පුළුවන් කම්පියුටර්ස් කාට හරි ඕන නම්. ඒකේ තියෙනවා සම්බන්ධ කරන්න තැන්. හැබැයි පුතේ දැන් එන රවුටර්ස් වල තියෙනවා මෙහෙම ඒරියල් දෙකක් නැත්තම් එකක්. මෙහෙම තියෙනවා. දැන් අලුතෙන් එන රවුටර්ස් වලට අපි කියන්නේ Wi-Fi රවුටර්ස් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ පුතේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ මේ තියෙන ඔයාගේ ෆෝන් එක නම් දැන් අපි රවුටර් එක මිලදී ගන්න ආයතනේ තියෙනවනේ. ඩයලොග් එක හරි ටෙලිකොම් එක හරි. ඒකෙන් ඔයාට දෙනවා පුතේ යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක්. මේ තියෙන ඔයාගේ මොබයිල් ෆෝන් එක නම් මේ රවුටර් එකේ පුතේ ඒ කියන්නේ කේබල් එකක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. හරි මෙන්න මෙහෙම සිග්නල්ස් විහිදිලා යනවා. මේ වගේ විහිදිලා යනවා. එතකොට පුතේ මේක හරහා මේ Wi-Fi සිග්නල් හරහා ඔයාට පුළුවන් මේ රවුටර් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාගේ ෆෝන් එක සම්බන්ධ කරන්න පුළුවන්. නැත්නම් වෙන ලැප්ටොප් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. නැත්නම් වෙනත් කම්පියුටර් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. කේබල් නැතුවත් පුතේ සම්බන්ධ වෙන්න පුළුවන් මේ Wi-Fi රවුටර් එක හරහා. හරිද පුතේ? ඒතකොට දැන් මේ මගේ මැෂින් එකේ ඔයාලට පේනවද දන්නේ? මගේ මැෂින් එකේ මම මේ දැන් වැඩ කරන එකේ මේ වෙලාවේ ඉන්න මම පෙන්නන්න මේ වෙලාවේ මම Wi-Fi එක බැලුවොත් Wi-Fi settings වලට ගියොත් පුතේ මෙතනින් අපිට බලන්න පුළුවන් මේ වෙලාවේ තියෙන නෙට්වර්ක් මොනවද කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ අපිට බලන්න පුළුවන් අපේ කම්පියුටර් එක ළඟ කිට්ටුම තියෙන නෙට්වර්ක් ටික මොනවද කියලා. මම දැන්ට මේ ඩයලොග් එකක් එක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේ ක්ලාස් එක කරන්න. ඊට අමතර පුතේ බලන්න ඊට අමතර මේ SLT ෆයිබර් එකක් තියෙනවා. ඕනනම් මට පුළුවන් මේකෙන් අයින් වෙලා මේ ෆයිබර් කියන එකත් එක්ක ඒ නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට මේ ක්ලාස් එක කරන්න පුළුවන්. දැන් මගේ ෆෝන් එක ගත්තොත් මගේ ෆෝන් එකේ මේ වෙලාවේ Wi-Fi කියන එක ඔන් කරලා නැහැ. මට ඕනනම් පුළුවන් මගේ ෆෝන් එකේ තියෙන Wi-Fi එකෙන් මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම u.dot කියලා නමක් දාලා තියෙන්නේ. අපි බලමු දැන් තව පොඩි වෙලාවකින් තව කනෙක්ෂන් එකක් මෙතනට එයි පුතේ. තව පොඩි වෙලාවකින් එයි. යයි බලමු මේක මෙතනින් අරන් මොලේද. අද වඩ වෙන තව එකක් ඇවිල්ලා තියෙනවා මේ මගේ ෆෝන් එකකින්. ඒතර මගේ ෆෝන් එක හරහාත් මට මේක සම්බන්ධ වෙන්න පුළුවන් මගේ කම්පියුටර් එකට. එතකොට ඒ රැහන් රහිත ක්‍රමයක් වයර්ලස් ක්‍රමයකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ නෙට්වර්ක් වලට. එක එක ඩිවයිසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මට පානදුරේ ඉඳන් මේ ඒ කියන්නේ මාතර තියෙන Wi-Fi රවුටර් එකත් එක්ක පානදුරේදී සම්බන්ධ වෙන්න බෑ පුතේ. හරි ඒකට භාවිතා වෙන දුර ප්‍රමාණයක් තියෙනවා. හරි. ඒකට භාවිතා වෙන දුර ප්‍රමාණය ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මොනවද කියලා. හරි එහෙනම් මෙතන පුතේ ඔයාලට රවුටර් එක ගැන අයිඩියා ඇවිල්ලා ඇති. එහෙනම් ඔයාලා නෙට්වර්ක් යටතේම මේ රූපසටහන හැදගන්න මේක ඇවිල්ලා පානදුර බ්‍රාන්ච් එකේ මේ පානදුර BOC එකේ නෙට්වර්ක් එකක් මේක මාතර එකේ නෙට්වර්ක් එකක් මේ ඔක්කොම සම්බන්ධ වෙනවා රවුටර් එකක් හරහා. ඔයා මේ පැත්තේ ඇඳ විදියටම එහා පැත්තටත් ස්ප්ලිට් එකක් දාලා ස්ප්ලිට් එකෙන් රවුටර් එකකට යවලා රවුටර් එකෙන් ස්විච් එකට යවලා සම්බන්ධ කරන්න බලන්න ටක් කරලා ලස්සන නේද? පුතේ තේරුණා නේද? ඔව් සර්. තේරුණාද පුතේ? හරි. හරි ඉවරද? පුතේ ඇඳලා ඉවරද?
පුතේ ඇහෙනවද? ඊට පස්සේ පුතේ මාතෘකාවක් දාගමු. ඔයගේ මේ නෝට් එකේ ටියුට් එකේ පස්සේ ලියාගමු. basic computer devices, computer network devices. මූලික පරිගණක ජාලකරණ උපාංග. මූලික පරිගණක ජාලකරණ උපාංග. right ඔය දෙක එකක් තමයි කොටස් දෙකකට වෙන් කරගමු. ඔය දෙක එකක් තමයි පුතේ ලියන පදෙන්ම network cable එක. network cable එක දැක්කා. switch එක දැක්කා. router එක දැක්කා. NIC card එක දැක්කා. modem එකත් කිව්වා. හරිද? ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් ටික. RJ45 connectors, මේක ලියන පුතේ මූලික පරිගණක ජාලකරණ උපාංග කියලා උපාංගය කියලා දාන්න මෙතන කාර්ය කියලා දාන්න. ලියන කොටක් ගන්න. ඔයාලට ඒතර පුළුවන් මෙහෙම network cable එකට නම් මම දෙන්නම් කමන්නේ මේක ලියන්න. පුතේ මං කාර්ය දෙන්න මෙතන පොඩියට පුතේ ඔයාගේ ටෙක්ස්ට් බුක් එක බලලා පොඩියට පොඩ්ඩක් ඇඳ ගන්න මෙතන රූපේ. ඒකේ රූපය ඇඳ ගන්නකො මෙතන. කේබල් එකක් පොඩ්ඩක් අඳින්න, ස්විච් එකක් අඳින්න, රවුටර් එකක්, NIC කාඩ් එකක්, මොඩම් එකක්, RJ45 කනෙක්ටර් එකක් ගන්න අඳින්න. හරි ඇඳලා ඉවර නම් මට මෙන්න මේකට එවන්න WhatsApp නම්බර් එකට. මට පේන්නේ නැහැ වක් කරනවද කියලා. මේකට WhatsApp කරන්න ටක් ගාලා ඇඳලා ඉවරලා මේක ෆොටෝ එකක් ගහලා. හරි පුතේ. මට ඔයා මේක ඇඳලා එවන්න ඕනේ දැන් ඈ. හරි. ඒත් එක පාඩම් පොඩ්ඩක් යමු. ඊළඟට අපි බලමු පුතේ මේ කම්පියුටර් නෙට්වර්ක් එකක තියෙන වාසි මොනවාද කියලා. ඇඩ්වාන්ටේජස්. පරිගණක ජාලයක තියෙන වාසි බලන්න ඉපේ. හරි. අපි බලමු එකින් එක කියලා වාසි මොනවාද කියලා. පුතේ පොඩ බලා ගන්න. එතන වෙලා යන මේ ටික ඉවර කරගන්න ඕනේ එකයි. පරිගණක ජාලයක තියෙන වාසි. මොකද ටියුට් එකේ අපිට එක ලියන්න තියෙනවා.
අපි එකින් එක බලමු පරිගණක ජාලයක තියෙන වාසි මොනවාද කියලා. හරි. බලන්න පුතේ. ඔයාට පොත් දෙකම දීලා තියෙනවා සිංහල මීඩියම් එකයි ඉංග්‍රීසි මීඩියම් එකයි. බලන්න මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා මම තේරුම් කරන්නම්. පළවෙනි එක බලන්න. දෘඩාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කිරීමට හැකියවීම. ඔයා මාතෘකාවක් දාන්න ඕනේ මේ පරිගණක ජාලගත කිරීමේ වාසි කියලා. advantages of networking කියලා දාන්න ඕනේ. දැන් ලියන්න එපා පොඩ්ඩක් බලන් ඉන්න පුතේ. මම මේක කියලා දෙන්න ඔක්කොම ටික. හරි. දෘඩාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කිරීමට හැකියවීම. අපේ ඉන්දුවර පුතා මේ කියවන්න මේ ටික. ability to share software and hardware, හරි. ease of taking back. නෑ ඒ ටික එන්නේ ඉච්චර ඕනේ නැහැ පුතේ මේක විතරයි. හරි. දැන් පුතේ මේ දෘඩාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කරන්න හැකි වෙනවා කියන එකේ තේරුම තමයි පොඩක් එක අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද කියලා. හරි. උදාහරණයක් විදිහට පුතේ අපි හිතමු මේ තියෙන බැංක් එකේ එක බ්‍රාන්ච් එකක කම්පියුටර්ස් කීපයක් තමයි මේ තියෙන්නේ. බැංක් එකේ තියෙන එක බ්‍රාන්ච් එකක කම්පියුටර්ස් කීපයක් තියෙන්නේ. අපි හිතමු මෙතන මේ බැංක් එකේ කම්පියුටර් එක යූස් කරන කෙනාට print out එකක් ගන්න ඕනේ කියලා. එයා ලියුමක් මොකක් හරි ටයිප් කරලා print out එකක් ගන්න ඕනේ. එතකොට මම මෙයාට දෙන්න බෑ print එකක්. එයාට print එකක් දෙන්න බෑ. මෙයාටත් ලියුමක් ටයිප් කරලා print කරන්න ඕන නම් print එකක් දෙන්න ඕනේ. වෙනම. ඒ කියන්නේ මේ ස්විච් එකක් මොකුත් නැතුව තිබ්බනම්. ස්විච් එකක් නැතුව කේබල් හයි කරන්න නැතුව තිබ්බනම් එහෙම දෙන්න ඕනේ. හැබැයි පුතේ මම print එක ගෙනල්ලා print එකත් කේබල් එකකින් ස්විච් එකට සම්බන්ධ කරා කියන්නකො නැත්තම් මේ අපි මේ සර්වර් එකට සම්බන්ධ කරලා තියෙනවා කියන්නකො print එකක්. ඒතකොට පුතේ මෙතන වැඩ කරන කෙනාට ලියුමක් ටයිප් කරාට පස්සේ මෙයාට ඒක print out එක ගන්න පුළුවන් මේ print එකේ. මෙයාටත් පුළුවන් මේව භාවිතා කරන්න. මෙයාටත් පුළුවන් මේව භාවිතා කරන්න. මෙයාටත් පුළුවන් මේව භාවිතා කරන්න. අන්න එහෙම භාවිතා කරනකොට තමයි පුතේ කියන්නේ මේ දෘඩාංග පොදුවේ භාවිතා කරනවා කියලා. ඒ වගේම මේ මෘදුකාංග පොදුවේ භාවිතා කරනවා කියලා කියන්නේ පුතේ මේකේ දාලා තියෙන වැඩසටහන මේ සර්වර් එකේ දාලා තියෙන ප්‍රධාන වැඩසටහන තමයි මේ පරිගණකවලත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ දාලා තියෙන වැඩසටහන තමයි මේ පරිගණකවලත් ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ නිසා ඊටමත් පහසුවෙන් අපිට පුළුවන් දෘඩාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කරන්න. මේක පාඩම් කරන්න ඕනේ. හරි මේක පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්. හරි අපි අනිත් පුතා කියවන්න ඉදුවර නෙමෙයි අනිත් පුතා කියවන්න මේ මොකද්ද මේ තියෙන්නේ කියලා ටග්ගල කියවන්න. අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකිවීම. අපිට මේ ජාලයක තියෙන එක වාසියක් තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්ලු. ඉදුවර පුතා කියවන්න මේක. ability to access the internet. ability to access the internet. අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් පුතේ මේක ඉතාමත් පහසුවෙන් අපිට කරගන්න පුළුවන් දෙයක්. ඔයා දැක්ක මේක අපි අර රවුටර් එකක් එක්ක අපිට මේක රවුටර් එකක් එක්ක සම්බන්ධ කරගත්තොත් නේද පුතේ? මේක රවුටර් එකක් එක්ක සම්බන්ධ කරගත්තොත් රවුටර් එක හරහා අපිට පුළුවන් මේ ස්විච් එක අපි රවුටර් එකක් එක්ක සම්බන්ධ කරගත්තොත් රවුටර් එක හරහා අපිට පුළුවන් පුතේ ඉතාමත් පහසුවෙන් අපිට ඔය කියන විදිහට ඉන්ටර්නෙට් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාලයත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ.
අපි මේ තියෙන ඉන්ටර්නෙට් කියලා අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් රවුටර් එක හරහා ඉන්ටර්නෙට් සම්බන්ධතාවයට යන්න පුළුවන්. ඒක හරි. ඊළඟට අපේ මේ පුතාගේ නම මොකක්ද කියන්නේ? අපේ අනිත් පුතාගේ නම මට අරුෂ්ද මොකක්ද නම පුතේ? තරුෂ්ද? අය අසින්දු. යසින්දු තරුෂ. හරි පුතේ. අසින්දු පුතා කියන්නේ මේක ඊළඟ තුන්වෙනි එක. ක්ෂණික පණිවිඩ සහ ඊමේල් මගින් ජාලය භාවිතා කරන්නත් සමග සංවේදනය කළ හැකිවීම. ඉන්දුවර පුතා කියන්නේ Ability to communicate with network users using email, short messaging services. ඒ කියන්නේ පුතේ අපිට පුළුවන් හොඳට අහගන්න මෙහෙම කම්පියුටර්ස් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේක ඉන්ටර්නෙට් සම්බන්ධතාවය නෑ. හොඳ නිකන් ගෙදර තියෙන කම්පියුටර්ස් දෙකක්. මේකේ වෙනම software එකක් තියෙනවා පුතා දන්නවද දන්නේ නැහැ. මේ අපේ Word Excel වගේ software එකක් තියෙනවා Outlook කියලා පුතේ. Outlook කියලා. වැඩසටහන. ඒ Outlook කියන එක වැඩසටහනෙන් අපිට පුළුවන් පුතේ පණිවිඩය යවන්න, මේල් එකක් යවන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් මේකේ මේල් එකක් යවන්න පුළුවන්, පණිවිඩයක් යවන්න පුළුවන් මෙයාට. හැබැයි යාගේ Outlook තියෙන්න ඕනේ. ඒ විදිහට යවන්න පුළුවන්. Outlook කියන වැඩසටහන හරහා තව ගොඩක් වැඩසටහන් තියෙනවා. පණිවිඩ හෝමාරු කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මෙහෙම මේ රවුටර් එකක් කරා මේක අන්තර්ජාලයට සම්බන්ධ වුණා නම් සහ අනිත් පැත්තේ තියෙන කම්පියුටර්ස් ටිකත් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තිබ්බනම් මේ මෙතන ඉන්න ඕන කෙනෙක්ට පණිවිඩයක් යවන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා අන්තර්ජාලයත් එක්ක පණිවිඩය යවන්න ගොඩක් උදව් කරන වෙබ් අඩවි තියෙනවා. ඒ අතරින් පුතේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් තමයි Google කියන්නේ. Google කියලා තියෙනවා, Yahoo කියලා තියෙනවා, වෙබ්සයිට් තියෙනවා. මේ Google වලින් ලබා දෙන එක සේවාවක් තමයි පුතේ වෙන කෙනෙක්ට පණිවිඩයක් යවන්න. එයා සේවාවක් දෙනවා ඊමේල් සේවාව කියලා, ඉලෙක්ට්‍රොනික මේල් කියලා. මේ බය වෙන්න එපා පුතේ, මෙහෙම කිව්වට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මේ පාඩමේම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඊමේල් එක හදන්නේ කොහොමද ඒ ඔක්කොම කියලා දෙනවා. වැඩිපුර ටිකක් කියලා දෙන්නම්. ඒතර මේ Google හරහා අපිට පුළුවන් ඊමේල් පණිවිඩයක් පානදුරේ කම්පියුටර් එකකින් ඉඳන් මාතරේ ඉන්න එක්කෙනාට නැත්නම් රට වෙන ඕනම රටක ඉන්න කෙනෙක්ට පණිවිඩයක් යවන්න පුළුවන්. හරි. මේකෙන් වෙනම Tamanට කියලා ගිණුමක් හදාගන්න පුළුවන් පුතේ. හරි. මම ඒව කියලා දෙන්නම්. දැන්ට ඒක මතක තියාගන්න එහෙම. හරි. ඊළඟට අපි බලමු. ඊළඟට අපේ මේ කියවන්න යසින්දු පුතා මේක චිත්‍රක පින්තූර ඡායාරූප ගීත වීඩියෝ වැනි විවිධ ආකෘති වල ගොනු පොදුවේ භාවිතා කිරීමට හැකිවීම. ඉන්දුවර කියන්න පුතේ. Common use of document, images, photos, songs, video. ඒ කියන්නේ මේ මැෂින් එකේ පින්තූරයක් තිබ්බත් සින්දුවක් තිබ්බත් වෙන මොකක් හරි ડોකියුමන්ට් එකක් තිබ්බත් ඒක මෙයාට යවන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඉතින් ජාලය කරලා තියෙන හින්දා ඒක වාසියක් තමයි ඒක. ඔක්කොම පාඩම් කරගන්න ඕනේ. right යසින්දු පුතා කියන්න පුතේ. ඔබ කැමති පරිගණක ක්‍රීඩා සහ වෙනත් මුද්‍රණාංග පොදුවේ භාවිතා කිරීමට හැකිවීම. ඒ කියන්නේ පුතේ මේකට දාලා තියෙන software එක මේකට මේ මැෂින් එකට මොකක් හරි software එකක් දාලා තියෙනවා නම් ඒ software එක මෙයාටත් භාවිතා කරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. දැන් බැංක් එකෙත් වෙන්නේ ඒකනේ. මේක මැෂින් එකකට දාලා තියෙන software එක තමයි මේ මැෂින් වලත් අපි භාවිතා කරන්නේ. ආයි සැරින් සැරේ මේවට දාන්න ඕනේ නැහැ. එකකට දැම්ම නම් හරි. මේ එක මැෂින් එකෙන් මේ ඔක්කොටම software දාන්න පුළුවන් පුතේ. අපි හිතමු මොකක් හරි මේ Photoshop හරි මොන හරි software එකක් කියලා. අපි install කරන්න ඕනේ මෙයාට විතරයි මේ ඔක්කොම මේ මැෂින් ඔක්කොටම යන්නේ. ඒ විදිහට අපිට හදන්න පුළුවන්. හරි ඊළඟට යසින්දු තමා වැදගත් තොරතුරු ජාලයේ ආචයනයක ස්ටෝරේජ් තැන්පත් කර තැබීමේ හැකියාව.
පුතා කියවන්න ඉඳුර. Facility to save important information in a network storage device. ඒ කියන්නේ පුතේ දැන් ඇත්තටම දැන් මං කියවනේ මේ දැන් උදාහරණයක් විදිහට අපේ ATM මැෂින් එකත් සම්බන්ධ වෙලා තියෙන පුතේ මේ නෙට්වර්ක් එකට මේක ATM මැෂින් එකක් කියන්නකො. ATM මැෂින් එක සම්බන්ධ වෙලා තියෙන මේ නෙට්වර්ක් එකට. දැන් බැංක් එක වහලා තියෙනවා කියලා හිතන්න මේ වෙලාවේ. බැංක් එක වහලා තියෙන්නේ කියලා හිතන්නකො. බැංක් එක වහලා තියෙන වෙලාවට මේ මැෂින් ටිකත් ඕෆ් වෙලා තියෙන්නේ. මේ ටික ඔක්කොම ඕෆ්. මේ ටික ඔක්කොම ඕෆ් වෙලා තින්නේ. මැෂින් එක වහලා තියෙන වෙලාවට මේ ටික ඔක්කොම ඕෆ් වෙලා තින්නේ. මේක ඕෆ්. මේවත් ඕෆ්. දැන් වහලා ඔක්කොම කට්ටිය ගෙදර ගිහිල්ලා තින්නේ. ඕෆ්. ඕෆ්. හැබැයි මතක තියාගන්න මේක ඕෆ් නෑ පුතේ. මේක ඔන් එකේ තියෙන්නේ. සර්වර් එක ඔන් එකේ තියෙන්නේ. ඒතර කවුරු හරි ඇවිල්ලා මේකෙන් සල්ලි ගන්නවා. තමන්ගේ ගිණුමෙන් සල්ලි දානවා. ඒ දේවල් පුතේ ඒ සියලු විස්තර පුතේ මේ සර්වර් එකේ මේ ATM එකෙන් කරන ගණිතන ටික ATM මැෂින් එකෙන් කරන ගණිතන ටික පුතේ සර්වර් එකේ තියෙනෝනේ හાર્ඩ් ඩිස්ක් එකක්. සර්වර් එකේ ඇතුලේ පරිගණක වැඩසටහන් ඔක්කොම ගබඩා කරලා තියෙන හાર્ඩ් ඩිස්ක් එකේනේ. ඒ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ අර මිනිස්සුන්ගේ අපේ එන සල්ලි ගණිතන කරන අයගේ පුද්ගලයන්ගේ විස්තරය හાર્ඩ් ඩිස්ක් එකේ වෙනම පුතේ ඩේටාබේස් එකක් විදියට. එහෙම කිව්වට පුතාට බර වැඩි. ආ මිනිස්සුන්ගේ විස්තර ඇතුළත් වෙනම ඩොකියුමන්ට් එකක් කියලා හිතන්නකෝ දැනට. ඒ මිනිස් එක එක පුද්ගලයන් කරන ඒ බැංක් එක වහලා තියෙන වෙලාවෙදිත් කරන ගණිතන ටික පුතේ ඔක්කොම ටික තැම්පත් වෙනවා මේකේ. මේ සර්වර් එකේ තැම්පත් වෙලා තියෙනවා. ඒ සියලු විස්තර. හරි බැංකේ මැනේජර් ආවම බලන්න පුළුවන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි ඒ කියන්නේ. හරි කියන්න පුතේ. කවුද? දත්ත ඇතුළත් ගොනු සේවාදායකව සර්වර් ගබඩා කර ඇති බැවින් දත්ත උපස්ථ කිරීම බැක්පේස් බැක්අප් පහසු වීම. ඉන්දුවර පුතා කියන්නේ. Ease of taking backup since the data files are saved in a server computer in the network. ඒකේ තේරුම තමයි පුතේ දැන් මං කියවනේ මේකේ hard disk එකේ තියෙනවා කියලා. ඔය backup කරනවා කියලා කියන්නේ පුතේ කිසියම් මැෂින් එකක නැත්නම් සර්වර් එකක් හරි නිකම් මැෂින් එකක හරි තියෙන දේවල් ටික එතනින් ඉවත් කරගෙන එක්කෝ වෙනම CDs වලට හරි නැත්නම් වෙන hard disk වලට හරි ඇතුළත් කරගන්න එක තමයි පුතේ backup කරනවා කියලා කියන්නේ. මෙහෙම ඇතුළත් කරගන්න එක තමයි backup කරනවා කියලා කියන්නේ. එතකොට පුතේ මේ මැෂින් එකට මොකක් හරි හානියක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔයාට වුණත් පුළුවන් ගෙදර තියෙන දේවල් මේ මැෂින් එකේ තියෙන දේවල් ටික ඔයාගේ software ටික මේකේ backup කරලා තියන්න පුළුවන්. මේකේ තියෙන දේවල් ටික backup කරලා මේකේ දාලා තියන්න පුළුවන්. එක මැෂින් එකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණත් අනිත් එකේ මේ දේවල් ටික තියෙනවා. ඒකයි backup කරනවා කියලා කියන්නේ. එහෙනම් පුතේ අවම වශයෙන් මේකේ කරුණු හතරක්වත් හොඳට පාඩම් කරගන්න ඕනේ. පරිගණක ජාලයේ වාසි. එහෙනම් දැන් ඔයා මේකයි කරන්නේ. ඔයා පුතේ අර මං ඉස්සෙල්ලා කිව්ව ජාල කරන උපාංග ටික ඇඳලා මාතෘකාවක් දාලා තිනවා පරිගණක ජාලයේ වාසි කියලා. පහළට මේ ටික ලියන්න. ඊළඟ දවසේ පුතේ මං ඔයගලන්ට මේ ටියුට් එකත් එක්ක මේකත් එක්ක පුතේ අනිත් ටියුට් එකත් මං කරගෙන යනවා. පැය වෙන් කරගෙන අනිත් ටියුට් එකත් කරගෙන යනවා. ටියුට් දෙකම මේ ටියුට් එක මං හම්බෙච්ච නැති දරුවන්ට එවන්නම්. ලබන සතියේ තමයි මේ ටියුට් එකේ වැඩ ටික කරගෙන යන්නේ. මේ සතියේ දැන් ඔයගොල්ලෝ කොලේකනේ ලිව්වේ. ওই කොලේ වෙනම අපි මේ ටියුට් එකට ඇටච් කරනවා. හරි නේද පුතේ? එහෙනම් මට මේ ටික එවන්න එපා. මේ ලියන වාසි ටික එවන්න එපා. මට අර ඔයගොල්ලන්ගේ උපසටහන WhatsApp කරන්න. මම දැන් වෙලාව දෙන්නම් මේ ටික ලියන්නයි. ඒක මට WhatsApp කරන්න. එහෙනම් පුතේ අපි අදට මෙතනින් පන්තිය නවත්තමු. අපි එහෙනම් ඊළඟ සතියේ තාම 4 වෙනි පාඩම කරේ නෑ නේද? නෑ පුතේ ඒක කළේ නෑ. ඒක කරනවා හොඳේ. ඒකත් එක්ක තමයි බෙදාගෙන කරන්නේ. මේ තින් දැන් ඔයගොල්ලේ පාඩම් ටික මේ තින් පුතේ.
ඕගලන්ගේ ඉස්කෝලේ මොකද්ද කරන පාඩම දැන්? Programming පාඩම. ඒක නෑනේ. දැන් මේකේ පුතේ දැන් මේ දවස්වල යන්න විදියක් නැහැ. මේ බඩු ටික ගේන්නත් ඕනේ ඕගලන්ට. මම මේක පොඩ්ඩක් ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න ඕනේ. මේ පාඩම මේකේ ප්‍රැක්ටිකල් වැඩ ටිකක් තියෙනවා කරලා පෙන්නන්න හොඳේ. ඒ නිසා දැන් මේ බඩු ටික ගෙනල්ලා තමයි ඒක කරන්න වෙන්නේ. තාම ඒක අරගෙන නැහැ. හරි උණ කෝඩ් එකක් ගන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා හොඳේ. හරි එහෙනම් පුතේ අපි ඊළඟ සතිය හම්බ වෙමු. එතෙක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සුබ දවසක් කියලා පුතේ. ආයුබෝවන්. ආයුබෝවන් සර්.